තැළුණු වියලි පොළවට කාලයකට පස්සේ වැටෙන වැස්ස දරා ගන්න අමාරුයි. අකුණු පුපුරලා අහස ගොරවලා වහින වැස්සේ තෙමෙන එකත් එච්චර හොඳ නෑ කියලා කියනවනේ. මොකද හාත් පසම එළිය කරගෙන පුපුරන අකුණු වලට කරන්න පුළුවන් විනාශය අපි දන්නේ හින්දා. මෙරුව මරු දකින්නෙත් දීප්තිමත් ආලෝකේ දරා ගන්න බැරුණනේ. දරා ගන්න බැරි බොහෝ දේවල් නිසා මේ සමාජයේ බොහෝ අයගේ ජීවිත දෙදරලා පුපුරලා විනාශ වෙලා යනවා අපි දැකලා තියෙනවා. ඒක නිසා දේවල් දරා ගන්න වගේම මේ ජීවිතයේදී බොහෝ දේවල් නිසි පාලනයකින් යුතුව පරිහරණය කරන්නත් අපි තරුණ වයසේ ඉඳන් ඉගෙන ගන්න. එහෙම නැති වුණොත් අපටත් සිද්ධ වෙනවා මේ කතාවේ ඉදිරියේදී අපට හම්බ වෙන තරුණයාගේ ජීවිතේ වගේ පසුතැවිල්ලෙන් යුතුව මෙරි මෙරි ජීවත් වෙන්න. එමනම් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. මේ රූම් අතර කාමරය 33 කාමරය. Kamal? Kamal? මොකෝ කොහේ යන්නද? පන්ති යන්න ඇන්ටි. පන්ති? කීයටද පන්ති ඉවර වෙන්නේ? 5ට 5 මාට විතර ඉවර වෙනවා. පන්ති යනවා නම් හොඳයි. අහිංසක දෙමාපියන්ගේ සල්ලි කන්න නැතුව. හරි හරි අම්මේ කෑ ගන්න එපා. ඉතින් අපි පන්ති යනවනේ. පන්ති යනවා. බලමුකෝ රිසල්ට්ස් ආවන් පස්සේ. ගණන් ගන්න එපා බං. අපේ අම්මගේ හිටුවම තමයි. උඹලා දන්නවනේ. යයි. තරුණ කාලේ අපි බොහෝ අලුත් අත්දැකීම් හොයාගෙන යනවා. මේ පොල්ලෝ ටිකත් පොළු ක්‍රමට බොහෝ දේවල් කරා. ඒ අතරතුර පාඩම් කළා. පාඩම් කරන්න රංචු ගැහුවා. කොහොමද රංචු ගැහුවේ? අය මගේ නම කමල්. මගේ පවුලේ විස්තර කියනවා නම් මගේ තාත්තා රේල්වේ එකේ වැඩ කරේ. අපි හිටියේ ෆ්ලැට් එකක. ওই කාලේදී අපි එකපාරක් A level කරලා A level අනාගෙන හිටියේ. බඩගිනියම මොනවද කරන්න තියෙන්නේ? බඩගිනි? රස්තියාදු ගහලා ඇවිල්ලා. බඩගිනි කෑම හොයනවා. ලැජ්ජාවි බෑ. බලපංකෝ. උඹ විභාගේ ෆේල් වෙලා කොහමද අපි නෑයුන්ට මූණ දෙන්නේ? හරි අම්මේ මං විතරක් නෙමෙයි ඉතින් විභාගේ ෆේල් උනේ. මං දෙවෙනි පාර කොහමද විභාග ගොඩ දාගන්නම්? ගොඩ දාගන්න? උඹට මේ කපේ ගොඩ යන්න හම්බෙන්නේ නැද්ද? දැනගනින් අර රස්තියාදුකාර යාළුවෝ ඉන්නක. ගොඩ දාගන්න. ඔන්න බත් තියනවා බෙදන්න කාපන්. කොහොමද අරු තාමත් නැහැනේ බං. එයි බං. සරලාවක් බලන් හිටියද බං? මම එන්නේ. කොහෙද බං මෙච්චරලා ගියේ? මෙච්චරලා ගියේ කියලා අන්නේ යකෝ ගෙදරින් පැන ගන්න බොහොම අමාරුයි. විභාගය යනගෙන ඔක්කොමලත් එක්ක බරබරේ දානවා ගෙදරින් අම්මා. හරි අමාරුයි බං ගෙදරින් පැන ගන්න. අපේ ගෙදරොත් එහෙම තමයි බං බරබරේ දාන. මේක හරියන්නේ නැහැ මචං. මේ සැරේ හරි පොඩ්ඩක් උනන්දු වෙමු බං. අපිට විකාරද මේ පාර කරත් එච්චරම තමයි බං. ජෝක් නෙමෙයි බං සීරියස් කියන්නේ. පොඩ්ඩක් හිත බං. තුන්දෙනා උනන්දු වුණා නම් මේ සැරේ පුරුවන් බං. හරි බං. ඔය කතා නවත්තලා වරෙන් යන්නේ සෙල්ලම් කරන්න. ගෙදරින් බැලුම් අහන එක ඉවස ගන්න බැරි හින්දාම මේ ඒලවල දෙවෙනි පාට කරන්න තීරණය කළා. මට හිටියා රවි කියලා යාළුවෙක්. මගේ හැමදේම කතා කරේ කෙරුවේ හැම රස්ති අදුවම ජීවිතේ ගැහුවේ රවිත් එක්ක. ඇත්තට මං අපේ ගෙදර ඉන්නවට වඩා ගොඩක් වෙලා ඉන්න ආස කරේ රවිලා ගෙදර. මොකද රවිලායි තාත්තා නැහැ අම්මා විතරයි ගෙදර ඉන්නේ. ගොඩක් සල්ලි දෙන කට්ටිය නෙමෙයි දුප්පත්. යාළුවා අම්මා ජීවත් වුණේ කෑම જાති හද කඩවල වලට දාලා. පුතාලා මේ තේ ටික බොන්නකෝ. පාඩම් කළා නිදිමතත් ඇතිනේ. මං ඊට උදේට ඉදියක් පහදන්න පට්ටි ග්ලාස් ටික ලෙන්නම්කෝ. ඇන්ටි උදේට කඩවල් ගන්න යන්න ඕනේ නැහැ ඒ ටික අරගෙන. අපි දෙන්න යන ගමන් ගිහින් දාන්න කඩවල වල. ඒ හැටි මාංශයක් නෑ පුතේ. හරි කමන්නේ අපි දෙන්න යන ගමන් අරන් යන්නම් පොඩි වැඩන්නේ ඔබ. පුතා දැන් රැ වෙලා ඉඳලා යන්න උදේට. ඔය වෙන්ටි මම මෙහෙම ඉන්න පාඩම් කරලා. දැන් යන්න වෙලාවක් නැහැ. රැ වෙලා නෝදට. හා පුතේ. මොකෙද්ද බං බලපන් අම්මා කොච්චර මහන්සි වෙනවද කියලා නිදි මරාගෙන මේ වගේ උදව්වත් කරපන්කෝ අම්මට මොකෙද්ද බං දන්නේ නැහැ බං උබණ හරි බං හරි බං හරි තමයි
රවිගේ විස්තර කියනවා නම් එළයි ගෙදර කාමර දෙක තුනක් පොඩි කාමර තියෙන කාමර දෙකක් විතර මේ ගෑල් ළමයින්ට බෝඩින් හවුස් විදියට දීලා තිබුණේ. බෝඩින් කාමර විදියට. ওই කාලේ වෙද්දී අපි ගොඩක් නිදහසේ හිටියා. යාළුවොත් එක්ක රස්තිය අදුවේ ගියා. නරක වැඩක් නොකරම හිටියේ නෑ. මොන දේ කරත් මමයි රවි අඹ යාළුවෝ වගේ එකටම හිටියේ. ඉතින් ඒ කාලේ ගොඩක් සුන්දර විදියට ගෙවුණා. මොකද අපේ හිතේ ලොකු වගකීමක් තිබුණේ නෑ අයියේ. ගෙදරින් මොනවා කරත් දවසේ වියදම අපට දුන්නා. කනවා බොනවා අපි කොහොම හරි බලන්න දෙන සල්ලි වලින් හවසට සිගරට් එකක් හරි බොන්න කීයක් හරි ඉතුරු කරගන්න. ඒ ඇස්සේ ඉතින් පොඩියට පාඩනුත් කරායි. එහෙම තමයි ඒ කාලේ ගෙවුනේ. කමාල් කමාල් මොනවා කරනවද මන්ද මම නිමන්ද කමාල් එනවා බං දාන්න පොඩ්ඩක් අම්මට රවියා කොහමද මෙච්චර කොයිද මං හිටියේ කතා කරන්න ඇහුන්නේ නැද්ද ටීවී එක දාලා තිබ්බේ බං ඇහුන්නේ නැහැ යම ඇතුළට වරෙමද වරේ නේ ඉති හොඳයි බං කෝබම් බලේ අම්මා හිටු ඉන්නෝන අද පන්තියක් නැද්ද බං අද පන්ති ඇයි මතක නැතුණාද අමතකුණාලේ බං අද පන්ති කියලා මං ඉතින් ලෑස්ති වෙන්න පොඩක් නෝ ටක් ගාලා එහෙනම් ලෑස්තිලා වරෙන්කෝ පුතේ ආන්ටි මම මේ පුතා හම්බෙන්න හිටියේ. ඇයි ආන්ටි මොකද ප්‍රශ්නයක්ද අපේ පුතාට පුතේ උගන්වන්න සෑහෙන මන් දුක් මාංශ වෙනවා. උදේ පාන්දර නැගිටගෙන ඉදියප්ප තම්බගෙන මේ බෝඩින් කාමර දීගෙන ඌට නම් වගේ වගක් නැහැ. පුතාවත් පොඩ්ඩක් කියන්නකෝ බලන්න. හරියට මම පොඩ්ඩක් කියලා බලන්න මේ ආයි බූරුවා. පුතාව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. හරියට මොනවද බා අපේ අම්මා කිව්වේ උඹ ගැන තමයි කියන්නේ මොනවද පවකට බෝරුවෙක් හදාගත්තද කලයක් බා යන්න මේ යාළුවා කියන විදිහට තමන්ගේ යාළුවාගේ ගෙදරදී පාඩම් කරන්න මුණ ගැහුවා. තරුණ වයස නිසා විවිධ දේවල් අත්දැක බැලුවා. ඔය අතරතුර තමයි තමන්ගේ ජීවිතේ වෙනස් කරපු චරිතෙත් මේ ගෙදරදීම මුණ ගැහෙන්නේ. එහෙම නේද? ඔව්යි. මට මගේ ගෙදරට තලා මේ රවිගේ ගෙදර මගේ ගෙදර වෙලා තිබුණේ. අපි අතරම රැයට පාඩම් කරෙත් අයියේ මේ මම මගේ ගෙදර නෙමෙයි රවිලා ගෙදර. මොකද එයාලා අම්මා අපට හරි ආදරේ. ඒක වුණත් පාඩම් කරන වෙලාවට ළඟටම ගෙනල්ලා දෙන. ඉතින් මමත් එහෙට හරියට පුරුදු වුණා. ওই කාලෙ වෙද්දි තමයි අයියේ මේ රවිගේ අම්මගේ අනිත් ආදායම් මාර්ගය තමයි මේ ගෙදර බෝඩින් හවුස් එක තිබිච්ච එක. ගෑල් ළමයිට විතරයි දුන්නේ. ওই මේ බෝඩින් කාමරේට ආවා අලුතෙන් ගෑල් ළමයි දෙන්නෙක්. අපට වඩා වැඩුමල් අක්කලා දෙන්නේ. ආමච වතුරේ ඒ සෙල්ලම් කරන්නේ උඹා පුතා මාර හදිස්සියන්නේ බන් තියෙන්නේ සෙල්ලම් කරන්න පොඩ්ඩක් හිටා නේ බා ඒ කවුද බං ඒ බෝඩි මෙන්න කෑල් ළමයි දෙන්නේ බා මත් මාර පොරක් නේ බං මට කිව්වේ නෑනේ කලින් මෙහෙම දෙයක් මේ ළඟදී අපේ අම්මට සෙට් වෙලා එක්කන් ඇවිල්ලා තියෙනවා පිස්සු ඇදෙනවනේ බං අපිට වඩා වයස වැඩි බා බාලද මාළු කියන එක අපිට වැඩක් නැහැ නේ බං අපිට උන් කෙල්ලෝනේ බං ඔබට කෝකත් එකයිනේ යම සෙල්ලම් කරන්න යම ඉතින් අයියේ අපි කෙල්ලෝ පස්සේ යන කාලේ හින්දා අපිට ඒ දෙන්න පොඩ්ඩක් වෙනස් විදිහට දැනුණා. ලස්සනත් හින්දා අපේ යාළුවා දිහා බලන් ඉන්නවා. පාඩම් කරන වෙලාවට එහෙම අපේ මේසේ ගාවින් තමයි යාළුවා එළියට එහෙම යන්නේ. මොනවද බං ගිපේවි බලන්නේ? අරුන් දෙන්න එනවාද කියලා මම බැලුවේ. ඔබ ඒ දෙන්න එනකන්ද මේ බලන් ඉන්නේ? හවස දැක්කම පස්සේ දැක්කේ නෑ බං.
උන් දෙන්න එන වෙලාවක එයි උඹ පාඩම් කරපන්. ඉතින් අය අපි ඇත්තටම කරේ පාඩම් වැඩක් පැත්තක දාලා ඒ දෙන්නට ඇහැ ගහගෙන ඉඳපු එක තමයි. ඔහොම කාලයත් එක්ක අයියේ මේ එයාලට තේරෙනවා අපි යාලා දිහා බලනවා කියලා. නමුත් අය සතේකට අපි දෙන්නව ගණන් ගත්තේ නැහැ. කොහොම මුද්දෙන්න තාම නෑනේ. ඒපන් කලබල වෙන්න එපා. අන්න එනවා මචං. වැඩේ හරියයි නේද? හරියයි හරියයි. පොඩි විනාවක් දාලා බලමු. ඒක තමයි. අලංගේ පර බලංකෝ බා. විනාවක්වත් දුන්නේ නෑනේ. අඩු ගන්න උඹ දිහාවත් බැලුවේ නෑනේ. ඒක තමයි බා ටික දවසක් යන්න ඕන බා එකපාරට වෙන්නේ නැහැ නේ. මේ අර මේ පැත්තේ කෙලවර යන එක මගේ ඈ. එතකොට ඔබ කියන්නේ එහා පැත්තේ යන එක මගේද? උඹ එක්කනේ අරක මට ඕනේ. ඔන්න කියලා දෙන්න කලින්ම. යාගු නලව යන හැටි. වයසත් එක්කත් මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි කොල්ලෙක් කෙල්ලෙක් අතින් වැරද්දක් වුණාම වයසේ වැරද්දනේ කියලා අපි අමතක කරලා දාන්නේ. කොහොම හරි මේ බෝඩිමට ආපු කෙල්ලෝ ගැන මේ කොල්ලෝ ටික කොයිතරම් උනන්දු වුණත් මේ කෙල්ලෝ මේ කොල්ලන්ගේ මුහුණ දිහා හැරිලවත් බැලුවේ නැහැ. එහෙම නේද? ඔව්වයි. ওই කාලේ වෙද්දි තමයි අයියේ මමයි යාළුවයි මාර සතුටෙන් හිටියේ. මොනව කරත් අයියේ මේ රවිගේ ගේ ඇතුලේ ගෑල්ලම දෙන්නෙක් හිටියේ නේ බෝඩින් වෙලා හරි. ඒත් අයියේ අපි කොච්චර try කරත් එයාලා අපිත් එක්ක වචනයක්වත් කතා කරන්න කැමති වුණේ නැහැ. ওই කාලේ වෙද්දි අයියේ අපි ඒ දෙන්න දිහා ගේ ඇතුලේ ඉඳන් බලන් ඉන්න එකට අමතරව එයාලා දිහා හොරාට බලන්න පුරුදු වුණා. මේ මට තියෙනවා මාර ඩවුට් එකක්. මාත් උඹලට කියන්න හිටියේ. මට මුන් දෙන්න කෙනෙක් එකයි. ඒ මොකද්ද බා? උන් දෙන්න මචං හැමදාම මේ වීල් එකේ තමයි අර හිටමෙන් රවුම් ගහන්නේ. අනික මං ටවුන් එකෙත් දෙපාර තුන් පාරක් දැක්ක මේ වීල් එකෙමයි මුන් දෙන්න ගියේ බං. මොකක් හරි දෙයක් තියෙනවා බං. උන් දන්න කියන වීල් එකක් වෙන්නේ නැති බං. කෙල්ලන්ට හැම වීල් එකෙම හෙට මෙහෙට යන්න බෑනේ බං. ඒකත් එහෙමද? බලමුකෝ. මට පරක් වෙනවා මාත් යන්නේ. හරි මචං හෙට පන්ති වරෙන් ඈ. හා බයි. හරි. එනපච අපිත් තමන් අම්මාවත්ෙන් බැනුම් ගන්න ඉපේ. ඕම කාලයක් ඇති තමයි අයියේ දවසක් මං ගෙදර ඉඳන් රවිලයි ගෙදර යද්දි පාරේදී මට හම්බෙනවා අයියේ මේ ත්‍රිවිල් කාර් එක මොකක් හරි ප්‍රශ්නයක්. ත්‍රිවිල් කාර්යය සද්දෙට කෑ ගැහුවා මගේ සල්ලි දීපන් කියලා. මටත් ඉතින් අය උඩින් ආපු දෙයියෝ දීපු chance එක වගේනේ. මමත් මැද්දට පැනලා මේ ප්‍රශ්නේ කොහොමද බැලන්ස් කරා. එදා ඉඳන් අය අර කතා නොකරපු කෙල්ලෝ දෙන්නම අපිත් එක්ක හරි කැමැත්තෙන් කතා කරන්න පටන් ගත්තා. අපිට ඊට වඩා දෙයක් නෑ අයියේ. මොකද මුලින්ම කියලා කෙල්ලෙක් එක්ක ටිකක් හරි ලඟ වුණේ ඒ දෙන්නට. කොහොම හරි අය ওই දෙන්න අපිට මාර විදිහට ෆිට වෙනවා. ඒක දෙන්නගේ එක්කෙනෙක් වැඩ කරේ අයියේ හොටල් එකේ රිසෙප්ෂන් කෙනෙක් විදිහට දන්න විදිහට. ඊට පස්සේ අපි පාඩම් කරන වෙලාවට බිස්කට් ගෙනල්ලා දෙනවා. දෙන්න පාඩම් කරනවා වගේ. විභාගෙ ළඟයිනනේ. මේ දවස් ටික මහන්සිලා පාඩම් කරන පොඩ්ඩක්. ඔව් ඒක නම් පේනවා. ඕම් පාඩම් කරත් නම් හොඳක් තියෙයි. ඇයි? පොත දිහා බලන් ඉන්නව විතරයි. අපිනේ දන්නේ නැහැ මහන්සිලා පාඩම් කරන විදිය. හරි. ඔය දෙන්න පාඩම් කරන හින්දා දුක හිතලා බිස්කට් එකක් නෙවෙයි. බැරි. කාලා පාඩම් කරා. thank you අනේ. අපෝ මේගොල්ලන්ගේ අම්මා එහෙම දැක්කොත් හොඳට අහගන්න වෙන්න. ජයජා. ඔය හැමදේම උනේ අය අම්මට හොරෙන්. දවසක් එයාලා මට පත්තරයක් දුන්නා. ওই ආදර කතා තියෙන එහෙම. ඊට පස්සේ පුරුදුනායි ඒව කියවන්න. මමයි රවි දෙන්නම. කියවලා හෙට දෙන්න. හෙට උදේට ගෙනලා දෙන්න. මේ ඔය උදේ කීයද වලටන්නේ? ඇයි අහන්නේ? මම බැලි පොඩ හම්බෙට කතා කරන්න කියලා. මොනව කතා කරන්නද? එయ్యනේ මාත් එක්ක කතා කරන්නකො නැද්ද?
අක්කා එනවත් දන්නේ නැහැ. මම යන්නම්. උදේට ගෙනලා දෙන්න නේද? දැන් ලව් පත්‍ර වගේ කියවන්නේ. හයි උඹට ඉරිසියයිද? හයි උඹේ කෙල්ල උඹට මොකුත් දෙන්නේ නැහැ. මමත් කියවනවා බං ඕවා. මේ තේක බීපන්. කො දීපන් බලන්න ඕක. කොහමරි ওই පත්තරයක් කියවලා යාට දෙද්දි රවිගේ අම්මට අහුවෙලා හොඳටම බැලුම් ඇහුවා. මම පොත් තුනක්ම ගත්ත බං අර දෙන්න කියලා. එහෙනම් ඔබ පොත් දීලාම අල්ලගත්ත කොහම හරි නේ. පොත් බලනෝනේ බං. ඔය දෙන්නට කියවන්න කියලා ගත්තා. ෂා ලස්සන නවල්ස් ටික. තුනක් තියෙන මම දෙකක් කියවා. බලන්න කියලා. thank you අම්මා එනවා අම්මා එනවා. මේ ඔලම දැන් මොනවද කරේ කුටු ගියේද? මම දැන් දවස් ගානක් තිස්සේ බලාගෙන හිටියේ. මොනවද දුන්නේ? නෑ අම්මේ. මොකුත් නැහැ. එකක් මතක තියාගන්න ඒ ළමයි අපේ ගෙදරින් බෝඩ් දාන්නේ ළමයි දෙන්නේ. මම දැන් දවස් ගානක ඉඳන් බලාගෙන හිටියේ. හරි හරි අම්මේ. වැඩේ නෝනිද බං? නෑ බං. හිතපු නැති මොහොතක මේ තරුණයන්ගේ උත්සාහය හරි ගියා. වයස පරතරය කෙසේ වෙතත් දැන් හැමෝම යාළුවෝ වගේ. හිතවල තියෙන දේවල් දරාගෙන හැමෝම විනෝදයෙන් හිටියා. කොයි මොහොතක කවුරු ඉස්සර වෙයිද කියලා තමයි හිතාගන්න බැරි. නේද? කාලයක් යද්දී අය අපේ හිතම කියන්න ගත්තා අපි අපිට ආදරය කරනවා කියලා. ඒලට ඒක තේරුණා. ඉතින් අය අපි දෙන්නම ඉස්කෝලේ යන කාලේදීවත් කෙල්ලට ගොඩක් ලං වෙලා තිබුණේ නැහැ. ඒකත් ඒ හින්දාමද කොහෙද වයස් පරතරේ පැත්තක තියලා අපි බෝඩින් හවුස් එකේ නැවතිලා ඉඳපු අක්කලා දෙන්නට පෙම්වතියන් දෙන්නෙක්ට හා සමානව ආදරය කරන්න පටන් ගත්තා. මොකද කවදාවත් කෙල්ලෙක්ට ආදරය කළා ඉඳමු නැති මමයි මගේ යාළුවයි අපිට ඒ අක්කලා දෙන්න පෙරුණේ අයියේ මේ සුරලෝකෙන් ආපු දූතියෝ දෙන්නෙක් විදියට. ඒ තරමට ඒ දෙන්න අපේ හදවත් ඇතුළට රිංග ගත්තා. ඇත්තටමයි අපි බොක්කෙන් ආදරය කරා. එතනින් එහා අපිට කිසිම දෙයක් දැනුන්නේ නැහැ. අපේ අම්මා එහෙම දැනගත්තොත් මම මෙහෙම පාක් එකට ආවා කියලා අම්මා කොහොමද දරගන්නේ? උනාට දරගන්න විදියක් දෙන්නේ නෑනේ. මම බෝඩිමේන් ඉන්නේ. බෝඩිමේ හිටියට. මේ ඇති කතා කර හිටියා. දැන් යමන්. අපි මේ හිටියෙන් බල දෙන්න එනකන් යන්න. මේ මට බඩගිනි. අපි මොන හරි කණ්ඩයන්කෝ. ඔව් අනේ මටත් බඩගිනි. අපි චීස් කොත්තුවක් කවුද? යංකෝ. ඔය දෙන්න යංකෝ අපි දෙන්න එන්න. මොකව සල්ලි තියනවද? මං ගාව කොයිද බං සල්ලි? අකෝ මං ගාව රුපියල් 500 තියෙන්නේ. මං ගාවත් එකතු කරපු රුපියල් 300ක් විතර තියෙන. යංකෝ. මේ රහස් කතාවේ උච්චතම අවස්ථාව අපි දැන් ඉන්නේ. බොහෝ දේවල් සිද්ධ වුණේ හැමෝටම රහසේ. යාළුවෝ දෙන්නට රහසේම බොහෝ දේවල් බොහෝ අත්දැකීම් වින්දා. යතරතුර කිසිම කෙනෙක් නොහිතපු දෙයක් හිතපු වෙලාවක සිද්ධ වුණා. මොකක්ද? ওই කාලෙ වෙද්දී අය අපි දෙන්න ඒ අක්කලා දෙන්නත් එක්ක ගොඩක් ආදරෙන් ලං වෙලා හිටියේ. ඒ කාලේ හරිම සුන්දරයි. මතක් කරනකොටත් හිතට සතුටක් ගේන තරමටම ඒ කාලේ හරි අමුතු අත්දැකීමක්. ඔහොම වෙද්දී අය එක දවසක මහා අමුතු සිද්ධියක් වුණා. එදා යාළුවා එයාගේ නෑදෑය කෙනෙක්ගේ මල ගෙදර ගිහිල්ලා හිටියේ. එයා ගෙදර හිටියේ නෑ. මං කොහමද මේ උදේවරුේ පාඩම් කරා ගෙදර. ඒ දවසේ මට මතක විදියට එයාලගේ අම්මත් කඩේප්පන් හදන පිටි ගේන්න හරි කඩේට ගිහිල්ලා හිටියේ. ඔහොම ඉතින් මට පාඩම් කරලා කම්මැලි හින්දා මම එයාලා කාමරේට ගියා. කොහමද ඒ කාමරේට යන එක එච්චර මහ ලොකු දෙයක් නේ අපිට ඒක පුරුදු දෙයක් වෙලා තිබුණේ. ගිහිල්ලා මං එතන මේසොට තිබෙච්ච අර අපි කියවන පත්‍රයක් අතර ගන්න හදිද්දෙම මට අඩිසද්දයක් ඇවිල්ලා මම පිටිපස්සේ බැලුවා. එතකොට තමයි දැක්කේ අයියේ රවි යාළුවා ඉන්න ගෑල් ළමයා කාමරේට ඇවිල්ලා කියලා. මොනවද මේ කාමරේ කරන්නේ? පත්‍රේ පොඩ්ඩක් ගෙනියන්න කියලා ආවේ. කාමරේ කවුරුත් හිටියේ නැහැ. ඒක මේ පත්‍රේ පොඩ්ඩක් කරන් යන්න බලන්න. එහෙමද?
නංගිකෝ? එයා මල ගෙදරට ගියා. එහෙමද? මම මේ කියවලා ගෙනලා දෙන්නම් ඈ. ඒක යන්නේ පොඩ්ඩක් ඉන්නකෝ. අඩු වෙයි. මොකද මේ නංගි ගැන විතරක් හොයන්නේ. එයාට හරි ආදරේ වගේනේ. නෑ එහෙම නෑ ඉතින්. රවියා ඉන්නවත් දන්නේ නෑනේ. එයා අම්මත් එක්ක බෙහෙත් ගන්න ගිහින් දැන් එන්නේ නෑ. චුට්ටක් ඉන්නකෝ. පස්සේ එහාම ගිහිල්ලා අයියේ දොර ඇතුලෙන් අකුළු දාලා වැහුවා. එහෙම ඇවිල්ලා එකපාරට මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉඳලා මාව තුරෝ කරගත්තා. එතනින් පස්සේ සිද්ධ වෙච්ච දේවල් අයියේ අදටත් මට හීනයක් වගේ. ඇත්තටම අයියේ එදා මම රවිගේ ගෑල් ළමයාත් එක්ක ඒ කාමරය ඇතුළේ එකට හිටියා. ලිංගිකව එකතු වුණා. එදා මං කරේ වැරද්දක් වුණත් අයියේ මට ඒ වෙලේ ඒ වැරද්ද කරනව ඇරෙන්න වෙන දෙයක් කරන්න මගේ හිත කිව්වෙත් නෑ. මට අදලත් පුදුමයි අයියේ. මං කවදාවත් රවිට වචනකින්වත් වරදක් කළා නෑ අයියේ. ඒ තරමට අපි හොඳ යාළුවෝ. අපි කිසිම දෙයක් හැංගුවේ නෑ. කන බොන එක වුණත් අය එකට බෙදාගෙන කෑවේ. ඔහොම ඉද්දි අයියේ මම මගේ ගෑල් ළමයාත් මන් ළඟින් ආශ්‍රය කරනවා. එයා එක්ක පාව මම එකට ඉඳලා තියෙනවා. මම රවිගේ ගෑල් ළමයාත් පාවිච්චි කරනවා. ඇයි ආවේ නැත්තේ? එන්න හැදුවා අම්මගෙන් බරබර ඒ හින්දා ආවේ නෑ නේ. කොයි යාළුවා? යාළුවා මොකටද? ඇයි මේ මං ඉන්නේ? හරි අනේ. ඇන්ටි ඉන්නවද? ඇන්ටි නෑ. පොලේ ගිහිල්ලා. යාළුවත් නෑ. ගමනක් ගිහිල්ලා ඇද්දිලා ඇවි. මං එන්නද? ඔහොම කාලයක් යද්දී අයියේ මේ මගේ යාළුවෝ දවසක් කිව්වා මචං මට කවුද කිව්වපන් මේ කෙල්ලෝ දෙන්න එක එක්කෙනත් එක්ක අරහෙ මෙහෙ යනවා එහෙම කියලා. නමුත් අය මගේ හිත කවදාකවත් කිව්වේ නෑ ඒ දෙන වැරදි කියලා. මොකද ඒ තරමට අපි ඒ දෙනට ආදරය කරා. එයාලා අපිට වැරද්දක් කරයි කියලා අපේ තුන් හිතකවත් තිබුණේ නෑ. ඇත්තටම අය මගේ හිත මටම දොස් කියන්න ගත්ත මම රවිට ලොකු වරදක් කරනවා කියලා. ඔහොම කාලයක් යද්දී අය මට ඒක ලොකු වේදනාවක් වුණා. මම ඊට පස්සේ ටික දවසක් රවිලා ගෙදර යන්නේ නැතුව මම අපේ ගෙදරට වෙලා හිටියා. ඔහොම අය දවස් 2-3ක් විතර යද්දී අය රවි මාව හොයාගෙන ආවා. කමාල් මචං මම මේ උඩ.
මොකද අපේ ගෙවල් පැත්තේ ආවේ නැත්තේ? නිකම් බං මං කම්මැලිකමටත් එක්ක ඉදట్లా හිටියා කොහෙවත් ගියේ නැහැ මේ දවස් ටික. අවුලක්ද? බත් එක මොනවද බං මං ඉතින් අවුල් යන්නේ. අර බෝඩි මේටපු කෙල්ලෝ දෙන්නත් ගිහිල්ලා. කෙල්ලෝ දෙන්න ගිහිල්ලා? මම ගෙදර හිටියෙත් නෑ අම්මා තමයි කිව්වේ. රවුල් බං. කෙල්ලෝ හේම තමයි බං. නෑ බං උන් හිටියේ නිකන් පණ දෙන්න වගේනේ ඒකනේ බං අවුල. කොහොමත් අපිට වැඩිය වයසනොත් වැඩි මල්ලේ බං දෙන්න. නෑ බං උන් එහෙම යයි කියලා. ඔය ඔක්කොම මගේ ඇරලා සිගරට් එකක්වත් බොමුද? සිගරට් එකක් බොමු හැබැයි මෙතන බොන්න බෑ. අම්මාවත් එහෙම අවුල් බං. මම කියන්නම්. ග්‍රවුන්ඩ් එක පැත්තට යමුද? නෑ. ඇත්තටම අය මට හිතා ගන්න බැරුණා අය මොකද්ද මේ උනේ කියලා. ඒ කියන්නේ අපි දෙන්නට මෙච්චර ලං වෙලා ආදරය කරලා ඒ දෙන්න අපටත් නොකිය ගෙදරින් යන්න. ඔහොමයි ඉතින් සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවිලා ගියා. ඉතින් ඒ දෙන්න ගියපු වේදනාවත් අපි දෙන්නටම දැනුණා. ඔහොම ආයේ දවස් දෙක තුනක් ගත වෙද්දී තමයි ආයේ හදිස්සියම මට මුත්‍ර දෙවිල්ලක් වගේ හැදුනේ. ඊට පස්සේ මම හිතුවේ ආයේ මේ ඒක සාමාන්‍ය ලෙඩක් වෙන්නේ නැති කියලා. ඒ කාලෙදිම තමයි ආයේ අපට ආරංචි වුණේ ඒ අක්කලා දෙන්න හොඳ ජොබ් එකක් නෙමෙයි කරලා තියෙන්නේ. හොටෙල් එකක සල්ලි වලට මිනිස්සුත් එක්ක යනවා. තව ස්පා එකක වැඩ කරලා තියෙනවා. මිනිස්සුත් එක්ක ඩීල් වලට යනවා කියලා. ඒත් අය අදටත් මට හිතා ගන්න බැරි ඒ දෙන්න අපිව පාවිච්චි කරාද නැත්නම් අපි දෙන්න ඒ දෙන්නට අහු වුණාද කියලා. අදට මට හිතා ගන්න බෑ ඒ දෙන්නට අපි ආදරය කරේ කොහොමද කියලා. කොහොම හරි මේ මුත්‍ර දැවිල්ල ටික දවසක් යද්දී අය රවිටත් හැදිලා. පස්සේ අපි දෙන්නටම ඇත්ත කියාගත්තා. මගේ ගෑල් ළමයාත් අය මටත් හොරෙන් රවිත් එක්කත් එකට ඉඳලා. ඒ කියන්නේ අපි දෙන්නගෙම ගෑල් ළමයි අපි දෙන්නට හොරෙන් අපි දෙන්නත් එක්කම ලින්ක් එක එකතු වෙලා. බලපංකෝ බං. අපි දෙන්නටම එකම ලෙඩේ නුනේ අන්තිමේට. කවුද බං ඉතින් උන් දෙන්න මෙහෙම රඟපෑමක් කරනවා කියලා. උන් දෙන්න අපි දෙන්නව රැවට්ටුවා බං. ඔබටත් හදිස්සියනේ බං. බලපං උඹේ කෙල්ල ඔබට කියන්න එපා කියලා මාගෙත් එක්ක හිටියා. මගේ කෙල්ල මට කියන්න එපා කියලා උඹෙත් එක්ක ඉඳලා තියෙනවා. බලන් ඉන්නකොට මුන් දෙන්න තව කී දෙනෙක් එක්ක ඉඳලා තියෙනවද බං? මටනම් බෑ බං මට නම් හරිම අමාරුයි. මොනවා හරි දෙයක් කරන්න ඕනේ බං. තවත් ඉවසන්න බෑ. රයිට් මචං. මම දන්න අයියා කෙනෙක් ඉන්නවා හොස්පිටල් එකේ. අපි ඒ අයියටවත් කියොම් බං. ෂුවර්ද? මොනවා හරි දෙයක් කරගන්න පුළුවන් ඉද කියලා. කියලා පුළුවන් බං මේකට බෙහෙත් හරි මොනවා හරි ගන්න පුළුවන් නේ බං. අපේ මොඩකම බං. ආයෙත් කවදාවත් මේ වගේ අහුවෙන්න හොඳ නෑ බං. කිසිම කෙල්ලෙකුට එක්කවත් හත පහකට විශ්වාස කරන්න හොඳ නෑ බං. එහෙනම් අපි දැන් යන්නද? අනිවාර්යයෙන් යමන් එහෙනම් ඒ ડોක්ටර් හම්බෙමු බං අනිවාර්යයෙන්. අපි දෙන්න දන්න අයියා කෙනෙක්ගෙන් අහගෙන අයියේ අපි කොළඹ හොස්පිටල් එකට ඇවිල්ලා චෙක් කරාම තමයි දැනගත්තේ අපි දෙන්නටම එකම විදියට සමාජ රෝගයක් හැදිලා. රෝගයක් බෝ වෙන්නේ ගොඩක් වෙලාවට අනාරක්ෂිත ලිංගික ඇසුරක් මගින්. අවසනාවකට වගේ අපේ සමාජයේ යම්කිසි පිරිසක් ඉන්නවා සමහර විට Tamanට මේම රෝගයක් තියෙන විත්‍ය දැනදනත් එහෙම නැත්නම් සැකහිත හිතත් ඒකට අවශ්‍ය ප්‍රතිකාරයක් නොගෙන දිගටම Tamanගේ එදිනෙදා කටයුතු කරගෙන යන කට්ටිය. ඒතර මේ සිද්ධියෙන් විශාල ව්‍යසනයක් වෙන්න පුළුවන් මේ පුද්ගලයාටත් ඒ පුද්ගලයෝ එක්ක ලිංගිකව හැසිරු කරන අයටත්. ඒක නිසා මම ඉල්ලා සිටිනවා ඒ වගේ Tamanට ලිංගාසිත රෝගයක් ඇතයි කියලා සැක හිතෙනවා නම් කරුණා කරලා ඒ පිළිබඳ තියෙන ලිංගාසිත රෝග සායනයකට ගිහිල්ලා ඒ වෛද්‍යවරයෙක් හම්බ වෙලා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්න කියලා.
ඒ තුලින් ගොඩක් වෙලාවට ඒ පුද්ගලයාගේ සෞඛ්‍යයත් ඒ පුද්ගලයා සමීපව ආශ්‍රය කරන ලිංගික ආශ්‍රය කරන පුද්ගලයන්ගේ සෞඛ්‍යයත් රැක ගැනීමට ඒක ලොකු උදව්වක් වෙයි. 33 කාමරය. කොටයි අක්කල දෙන්න අපේ ජීවිතෙත් අනාථ කරලා ගියා වගේම අධ්‍යාපන කටයුතු වෙනුත් අය අපි පල්ලෙහාටම වැටලා තිබුණේ. මොකද අපි ඒ දවස්වල පොඩියට හරි පාඩම් කරා. නමුත් අපි දෙන්නම අය ලෙඩ වුණාට පස්සේ අපිට අපේ හැදිච්ච ලෙඩේ ගැන මතක් කරනකොට අපිට පාඩම් කරන්න හිතුන්නේ ඇයි? අපි අතරම කාලකන්ණි වුණා. අපි දෙවෙනි පාරත් එක්සෑම් මනා ගන්න තත්ත්වයටපත් වුණා. ඕකට දවස් දෙක තුනකට පස්සේ තමයි අය ත්‍රිවිල් දෙක තුනක් අපේ ගේ වටේ අපේ ගේ කිව්වේ රවිලයි ගේ ගාව එහා මෙහා ගියා අය. කවුරු හරි හොයනවා වගේ. ඒකෙන් ආපු අයියා කෙනෙක් දවසක් ගෙදරටම ඇවිල්ලා ඇහුවා මේ ගෙදර ඉඳපු කෙල්ලෝ දෙන්න දැන් නැද්ද මල්ලි කියලා. ගෙදර කවුද? ඇයි මේකෙන් හිටිය ගෑනු ළමයි දෙනකො. ඒ දෙන්න බෝඩින් වල දාලා ගිහලා දවස් දෙකක් විතර වෙනවානේ. එහෙමද? යමන් බයන්. මම ඔබට කිව්වනේ දැන් හරිනේ. තා මොකා මොකා හොයාගෙන ඒත් දන්නේ නැහැ මෙහෙට. අපි ඉක්මන් වුණා වැඩි බා. අර ගොංකමක් බං අපි දැන කරගත්තේ. ෂිෂ්. අපිට අපිව පාලනය කරගන්න බැරුණානේ බං. වයසත් එක්ක මේ හැඟුම් ගනුදෙනු පැටලිලා තිබුණා. තමන් කරන්නේ මොනවද කියන එක ගැන තමන්ටවත් අදහසක් තිබුණේ නැහැ. දේවල් තේරුම් ගන්නකොට කාලය තමන් පහු කරගෙන ගොඩාක් දුර ගිහිල්ලා. අවසානයේ අපෝ හැරලා බලද්දී මොනවද හිතෙන්නේ? මොකද්ද කියන්නේ? ඇත්තටමයි මටයි රවිටයි දෙන්නටම අපි ගැන ගොඩක් දුකයි. අපි දෙන්න රැවටුණා. මොන දේ වුණත් අය ඉස්සර සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච අපි දෙන්න hina වෙලා ඉඳපු අපි දෙන්න දැන් ලෙඩු දෙන්නෙක්. දොස්තර මහත්තයා කිව්වත් බෙහෙත් ටික එක දිගට ඔයාලා පාවිච්චි කරොත් මාස දෙකක් විතර ඔයාලගේ ලෙඩේ හොඳ වෙනවා කියලා. අපේ හිත දන්නවා අපි දෙන්න දැන් ලෙඩු දෙන්නෙක් කියලා. ඒ ඉඳ වෙනදා කුරුල්ල දෙන්නෙක් වගේ සැහැල්ලුවෙන් ඉඳපු අපි දෙන්න අද ගොඩක් ලොකු මානසික වේදනාවක් විඳිනවා. අදටත් අපි දෙන්නට හිතා ගන්න බැරි ඒ අක්කලා දෙන්න අපිව පාවිච්චි කරාද? එහෙම නැත්නම් අපි දෙන්නට ඇත්තටම ආදරය කළා අපි දෙන්නට ඇත්ත කියා ගන්න බැරුව ඒ දෙන්න අපෙන් ඈත් වුණාද කියලා. අපිට මේ දේවල් අමතක කරන කාලයක් යයි. ඒත් ඒ වෙනකන් අපි දෙන්න කොල්ලෝ දෙන්නෙක් විතර ගොඩක් දුක් වෙනවා. හිතට දැනෙන පොඩ්ඩක් හරි සතුට තමයි මෙච්චර ලොකු දෙයක් වෙලත් මමයි රවි අපි දෙන්නටම බොරු කරලත් අපි දෙන්න අදටත් හොඳම යාළුවෝ විදියට ජීවත් වෙනවා. ඒ යාළුකම අපි දෙන්නට ලොකු හයියක් අයියේ. කාටුණත් කියන්න තියෙන්නේ අයියේ ආදරය කරන එක ඒ ආදරේ මොන විදිහේ ආදරයක් Tamanට දුන්නත් ඒක හොයලා බලලා පරිස්සමට කරන්න. දකින්න කෙනාට ආදරය කරන්න යන්න එපා. ඒක අන්තිමට පිස්සුවක් වෙනවා. තමන්ගේ ජීවිතේ කාලකන්ණි කරන දෙයක් බවට පත් වෙනවා. ඒ හින්දා ආදරය කරද්දි පරිස්සමට ආදරය කරන්න. අපි දෙන්න වගේ තරුණ වයසේ ගන්න තීරණ එකපාරක් දෙපාරක් නෙමෙයි 100 පාරක් තමන්ගේ හිතින්ම අහලා හරිම දේ කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. තහම අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා HIV ආසාදනය සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝගන ලිංගාශ්‍රිතව බවන රෝග කියලා. දැන් HIV ආසාදිතයින් ලංකාවේ වාර්තාගත වන ප්‍රමාණයේ වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා පහුගිය අවුරුදු කීපයක් ඇතුළත. අපි ඇස්තමේන්තු කරන ලංකාවේ 3500ක් 4000ක් විතර ප්‍රමාණයක් HIV ආසාදනය වෙලා සමාජය තුළ ඉන්නවා කියලා. ඒකෙන් අපි අඳුරාගෙන තියෙන්නේ 2000 ගණනක් විතරයි. ඒ කියන්නේ 1000ක්
හමාරක් විතර ප්‍රමාණයක් ඉන්නවා අඳුනා ගන්න බැරි වෙච්ච කට්ටිය. ඊට අමතරව අනිකුත් සමාජ රෝග ගත්තොත් අනිකුත් ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණ රෝග ගත්තොත් විශේෂයෙන්ම වෛරස් මගින් හැදෙන රෝග ඒ කියන්නේ ලිංගික හර්පීස් ලිංගික ඉන්න වගේ රෝගවල වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි අපි පහුගිය වසර කිහිපයක් ඇතුළත නිරීක්ෂණය කරන්නේ. හැබැයි වාසනාවකට වගේ අපදාංශය ගොනෝරියා වගේ රෝගවල අඩු වෙන ස්වභාවයක් අපි නිරීක්ෂණය කරනවා. නමුත් දැන් මේ අපි කතා කරන්නේ අපේ සමාජ රෝගවලට ඇවිල්ලා බෙහෙත් ගන්න කට්ටියගේ දත්ත විතරයි. අපි දන්නවා සමහර කට්ටිය සමහර රෝගවලට අපේ සායන වලින් පිට ගිහිල්ලා ප්‍රතිකාර ගන්නවා ඇති. ඒ දත්ත අපිට එකතු වෙන ක්‍රමයක් නැහැ. ඒක නිසා සමාජයේ මේ රෝග සෑහෙන්න තියෙන්න පුළුවන්. ඒක නිසා මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ Tamanට මොන හරි ලිංගාශ්‍රිත රෝගයක් තියෙනවා කියලා. ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් හරි එහෙම නැත්නම් ඒ වගේ යම්කිසි හැසිරීමකට භාජනය වෙලා සැකයක් තියෙනවා නම් කරුණා කරලා ලිංගික සම්ප්‍රේෂණ රෝග සායනයකට අපි දන්නවා ප්‍රධානම සායනය තියෙන කොළඹ ඩිසේරම් පෙදෙසේ අංක 33 එතෙන් ඇවිල්ලා එහෙම නැත්නම් තමන් පිටපළාතක ඉන්නවා නම් ඒ දිස්ත්‍රික්කයේ තියෙන ගොඩක් වෙලාවට දිස්ත්‍රික්ක රෝහලේ තියෙන සමාජ රෝග සායනයේට එහෙම නැත්නම් ලිංගාශ්‍රිත රෝග සායනයේට ගිහිල්ලා ඒකේ ඉන්නවා පළපුරුදු තියෙන දැනුම තියෙන මේ පිළිබඳ වෛද්‍යවරුන් සහ හෙදින නිලධාරීන් ඒ රෝගවලට ඒ සායන වලට ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ගන්න කියලා මම ඔබගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වයසත් එක්ක එන හැඟීම් පාලනය කර නොගත්තොත් හෙට ඔබටත් මේ දේම සිද්ධ වෙනවා. ඒක නිසා ජීවිතයේ ඔබට මුණ ගැහෙන හැම අත්දැකීමක්ම හැම හැඟීමක්ම සිහියෙන් යුතුව විඳ ගන්න. ආලෝකය නිසාම මිරුවගේ මරුණු දැක ගමනක් යන්න. ජීවිතේ සිහියෙන් යුතුව වගකීම් සහගත ගමනක් යන්න. එමනම් අද රාත්‍රියෙන් සමුගන්නවා. හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. සුබ රාත්‍රියක්. මේ රූම් අතර කාමරය 33 කාමරය. ගිහින් යන්න.